समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලභති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. ධර්ම ශ්‍රවණාබිලාෂී ලංකා ලෝකවාසී කාරුණික පින්නතුනි, දුව දරුවනි, මහනුවර IBS ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය, එසේත් නොමැතිනම් මහනුවර අන්තර්ජාතික ව්‍යාපාර උපාය මාර්ගික විශ්වවිද්‍යාලය මගින් ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ ආධ්‍යාත්මික ගුණධම් වර්ධනය කිරීම උදෙසා ලක් ලෝකවාසී සියලු ජනතාවගේ ආධ්‍යාත්මික ගුණධම් වර්ධනය කිරීම උදෙසා ක්‍රියාත්මක කරනු ලබන ආගමික වැඩසටහන් අතර 2021 වර්ෂයේ පොසොන් පුර 15ක් පොහොය නිමිති කරගෙන ලංකා ලෝකවාසී සියලු දෙනාටම හිතසුව පිණිස ධර්ම දානමේ පින්කමක් ලෙස පවත්වනු ලබන සදහම් දේශන මාලාව පවත්වන්නා වූ මේ මොහොතේ අද පින්වත් ඔබ හැම කෙනාටම මේ තථාගත ධර්මයේ තිබෙන සාරවත් ධර්ම කරුණු ඒක රාශී කොට ඊ타ත්ම වැදගත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි ඔය ඇත්තෝ සූදානම් වන්නේ. කාරුණික පින්නතුනි, මේ මොහොතේ අපි පවත්වන මේ ධර්ම අනුශාසනාව බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් ඔබ ශ්‍රවණය කරන්නට ඕනි. ලෝක සත්වයාට හිතසුව පිණිස, සැමට හිතසුව පිණිස බුදුරජාණන් වහන්සේ
මේ ධර්මයේ දේශනා කළා වසර 2500කට අධික කාලයක් මුළුල්ලේ සත්පුරුෂයන් විසින් මේ ධර්මය සේවනය කළා. ඒ තුලින් ඔවුන්ගේ ලෞකික ලෝකෝත්තර ජීවිතයන් පරිපූර්ණත්වයට පත් කර ගන්නට යෙදුණා. අප විසින් මේ දේශනා කරන ධර්ම අනුශාසනාව මුලින් ඔබ ශ්‍රද්ධාවෙන් අසන්නට ඕනේ. සුණාත. දෙවෙනිම ඔබ මේ ධර්මය සිත්හි තබා ගන්නට ඕනේ. ධාරේත. තෙවෙනුව ඔබ මේ ධර්මය භාවිතා කරන්නට ඕනේ. චාරත ධම්මේ. සුණාත ධාරේත චරාත ධම්මේ. පින්වත් ඔබට මේ මොහොතේ මේ සුන්දර නිහඬ රාත්‍රී කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු චතුරාර්ය සත්‍ය ධර්මය මුල් කරගත් මේ චතුරාර්ය සත්‍ය දේශනාවේ පළවන සත්‍ය වන දුක්ඛ සත්‍ය පිළිබඳව ඔබට මේ දේශනාවෙන් අපි ධර්ම කරුණු කාරණා පැහැදිලි කර දීමට බලාපොරොත්තු වෙනවා. ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වයේ ලබා ගැනීම පිණිස සාරා අසංකේ කල්පලක්ෂයක් පාරමී ධර්මයන් පූර්ණේ කරලා උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. මේ සම්මා සම්බුද්ධත්වය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් තොරව සත්වයකට කවරදාකවත් නිවනට යන්නට නොහැකි වෙනවා. සත්‍යයක් යම් දිනක සියලු කෙලෙස් දුරු කළා. සංසාරගත දුක් දුරු කරලා නිවන් මඟට ප්‍රවේශ වෙනවා නම් ඒ නිවන ඔහු සාධනය කරගනු ලබන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය පදනම් කරගෙන. නිසා මේ චතුරාර්ය සත්‍ය දේශනාව කියන මේ ධර්ම කොටස මේ බුද්ධ ශාසනයේ තිබෙන සාරවත්ම දහම් කොටස. අපි බලමු මොනවද මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. ආර්ය සත්‍ය හතර. දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට දේශනා කළා මේ ලෝකේ තියෙන පරම සත්‍ය ඔබ අවබෝධ කරගන්න. මේ ලෝකේ තිබෙනවා දුක කියලා දෙයක්. මේ ලෝකේ තියෙනවා දුකට හේතුවක්. මේ ලෝකේ තිබෙනවා දුක නැති කරන මාර්ගයක්. නැති කරන නිවනක්. මේ ලෝකේ තිබෙන මේ දුක නැති කරන මාර්ගය. මේ සාරවත් වූ ගැඹුරු චතුරාර්ය සත්‍ය දේශනාවේ අද ඔබට අප දේශනා කරන්නේ මේ කෙටි කාලයක් තුල ඔබගේ මනසට ඔබේ දැනුමට ග්‍රහණය කරගන්නට පුළුවන් වෙන ආකාරයට දුක කියන්නේ කොමක්ද කියන එක පිළිබඳවයි දුක්ඛ සත්‍ය කියන්නේ කොමක්ද කියන එක පිළිබඳවයි ඔබට දේශනා කිරීමට බලාපොරොත්තු වන්නේ. මොකක්ද මේ දුක කියලා කියන්නේ?
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට දුන මේ දුක අපි කොහොමද මේ දුක කියන එක හරියට හඳුනගන්නේ? දුක ගැන කතා කරන්න කලින් හරිම ලේසියි අපි මේ කාරණාවට මේ විදිහට ප්‍රවේශ වෙනකොට. මොකද්ද සැප කියලා කියන්නේ? මොකද්ද සැපය කියලා කියන්නේ? ලෝකේ තියෙන සැපය මොකක්ද? මේ ලෝක සත්වයෝ සැපයි කියලා හිතාගෙන ඉන්නේ මොකක්ද? දැන් මේ ලෝක සත්වයා දැන් මේ ලෝකය විඳින්නේ සත්වයෝනේ. විශේෂයෙන් මිනිස්සයෝ. එහෙනම් මේ දුක ගැන කතා කරන්න කලින් අපි මේ සැප කියන්නේ මොකක්ද කියලා දැනගන්නත් ඕනේ. සැපය කියලා අපි දැනට අපි අවබෝධ කරගෙන ඉන්නේ කොහොමද? මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු සැපය කියලා හදාගත්තු කොටසක් තියෙනවා. සැපය කියලා හදාගත්තු කොටස තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන් තුළින් පිනවීමක් ඇති වෙන මොහොත. අපි ඒකට කියනවා පංචකාම කියලා කියනවා. පංචකාමය. මේ ලෝකේ ජීවත් වෙන මේ සත්වයෝ මිනිස්සු ඔබ මමත් අපි හැමෝම. ඒ කියන්නේ අපි හැමෝම මේ ලෝකේ සැප කියලා සැපයක් විදියට හිතාගෙන ඉන්නවා. රූපකාම. රූපකාම කියලා කියන්නේ ඇහෙන් දකින රූපයක් ප්‍රිය විය යුතුමයි. ඒ කියන්නේ ඇහෙන් ප්‍රිය රූප දකින්න කැමතියි. එහෙම ඇහෙට ප්‍රිය රූප දකින වාරයක් පාසා අපි සැනසෙනවා. අපි හිතනවා මේක සැපක් කියලා. කනෙන් ප්‍රිය හඬක් අහනකොට අපි හිතනවා මේක තමයි සැපය කියලා. මොකද අපි මේ ප්‍රිය හඬට කැමති වුණ නිසා. නාසයට ප්‍රිය සුවඳක් දැනෙනකොට අපි හිතනවා මේක සුවයක් කියලා. දිවට රසක් දැනෙනකොට අපි හිතනවා මේක රසයක් කියලා. කයට ස්පර්ශයක් දැනෙනකොට අපි හිතනවා මේක සැපයක් කියලා. මේකට කියනවා පංචකාම කියලා කියනවා. දැන් මේ ලෝකේ යම් මිනිස්සෙක් යම් සත්වයෙක් සැනසෙනවා කියලා සතුටු වෙනවා කියලා සුවයක් ලබනවා කියලා ලැබුවා නම් යම් සුවයක් ඔය සැනසුම කියලා හිතාගත්තේ මෙන්න මේ කාරණා පහ Tamanට කැමති විදිහට විඳ ගන්න ලැබුණු මොහොතවල් වල පමණයි. මේ කාරණා පහම නැතත් මේ කාරණා පහෙන් එක කාරණාවක් හරි විඳ ගන්න ලැබුණු මොහොතක ඔහු ඒක සැපයක් හැටියට අරගන්නවා. සැපයි කියලා හිතා ගන්නවා. දැන් අපි හිතාගෙන ඉන්නවා මේ ටික තමයි මේ තියෙන සැපේ. දැන් මේ මුළු ලෝකයම කාම ලෝකයම මේ ලෝකයේ සැපයයි පනවගෙන තියෙන මේදී. දැන් මේ සැප කියලා හිතාගෙන තියෙනවා. අනුමත කරගෙන ඉන්නවා. පරපුරෙන් පරපුරට බිහි වෙන හැම කෙනාම මේ සැප හැටියට ගන්න මේ දේ. එතකොට මේ ලෝකෙ මිනිස්සු දුක් විඳින්නේ, වෙහෙසෙන්නේ, මහන්සි වෙන්නේ මේ සැප ටික හදාගන්න. සැප විඳින්න. අපි කියනවා අර කෙනා සැපෙන් ජීවත් වෙනවා. මේ කෙනා සැපෙන් ජීවත් වෙනවා කියලා කියනවා. එතකොට දැන් පණව ගත්තනේ මෙයා සැපෙන් ඉන්නවා කියලා. සැපෙන් ඉන්නවා කියලා අපි හිතාගත්තේ මේ ලෝකේ අපි හිතාගෙන ඉන්නේ මේ සැපෙන් ඉන්නවා කියලා කියන්නේ ඒ කෙනා හොඳට ඇහෙන් ප්‍රිය රූප දකිනවා. Tamanට කැමති දේවල් දකිනවා. Tamanට කැමති දේවල් අහනවා. Taman කැමති දේවල් රස බලනවා. Taman කැමති දේවල් සමග ස්පර්ශ වෙනවා. මොහ වෙනවා.
එතකොට මේ පංචකාමයන් විඳීම තමයි ලෝක සත්වයෝ සැප හැටියට අරගෙන තියෙන්නේ. ලෝක සත්වයෝ සැප හැටියට අරගෙන තියෙන මේ පංචකාමයන් විඳීම. නමුත් පින්නතුනේ මේ පංචකාමයන් මේ ලෝක සත්වයා බලාපොරොත්තු වෙන විදිහටම එහෙම විඳ ගන්න හැමදාම බෑ. මේ තුල සැපතක් නැහැ. දැන් මේ පංචකාමය විඳින මොහොතේදී සැප කියලා කියනවා, මේක විඳ ගන්න බැරි වෙන වෙලාවේදී දුක කියලා කියනවා. එතකොට දැන් පුද්ගලයාට සැපවත් සැපයි කියලා හිතුණු දෙයම එක වෙලාවක සැපයි කියලා හිතනවා, තව වෙලාවක ඒක ඒ සැපයි කියන දෙයම දුකක් බවට පත් වෙනවා. දැන් තේරෙනවද? දැන් ඔබ සැපයි කියලා මේ හිතාගත්ත ඔබ දැකපු රූපය, ඔබ අහපු හඬම, ඔබ විඳ රසම, ඔබ විඳ මේ ස්පර්ශයම, මේ හැම දෙයකින්ම ඔබ හොඳයි සැපයි කියලා හිතාගත්තු දෙයින්ම ඔබට නැවත මොකද වෙන්නේ? සැප නෑ කියලා දැනෙනවා. ඒ නිසා පින්නතුනේ මේ ලෝකේ කවදාවත් මේ මිනිස්සුන්ට, මේ සත්වයන්ට මේ පංචකාමයෙන් සැනසෙන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මිනිස්සු මේ සත්වයෝ මේ පංචකාමය වින්දට ඔවුන් සිතනවා මේ පංචකාමයමයි සදාකාලිකව පවතින්නේ කියලා ඔවුන් සිතනවා. නමුත් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. එහෙම සිද්ධ නොවෙන්න කාරණා තියෙනවා. ඇයි මේ පංචකාමයේ එක විදිහටම මේ ලෝක සත්වයාට විඳින්න බැරි? ඒ කියන්නේ දැන් මේ ලෝකේ සැපයක් කියලා තියෙනවා නම් දුකක් එන්න විදිහක් නැහැ. සැප කියන දෙයක් මේ ලෝකේ තියෙනවා නම් දුක කියලා එකක් එන්න විදිහක් නැහැ. සැප හැමදාම තියෙන්න ඕන. නමුත් පින්නතුනේ සත්‍ය නම් බුදුහාමුදුරෝ දේශනා කළේ මේ ලෝකේ සැප නෙවෙයි තියෙන්නේ දුකක්. නමුත් අපි සැප තියෙනවා කියලා සොයාගෙන ඒ සැපම අපට නැවත දුක් ගෙන දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ කාරණාව දැනගන්න. කලින් මේක දැනගන්න. අපි සැප කියලා මේ ලෝකේ පනවගෙන තියෙන්නේ මේ ඇහෙන් මම කැමති රූප දකින්න මොහොතක් පාසා මට සැපයි. කනින් මම කැමති දේවල් අහන මොහොතක් පාසා මට ඒක සැපයි. ඒ වගේම තමයි මම දිවෙන් ආග්‍රහණය කරන රසක් පාසා මට ඒක සැපයි. ඒ වගේම තමයි යම් කයක් මම ස්පර්ශ කරනවා නම් මගේ කය තවත් කයක් සමග ස්පර්ශ වෙනවා නම් මට ඒක සැපයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිසිම සත්වයකට මේ කියන සැපය එක හා සමානව කවදාවත් විඳ ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා. ඇයි ඒකට හේතුව? ඒකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි ඒකට හේතු දෙකක් තියෙනවා. ඒ හේතු දෙකව මෙන්න මේ වචන වලින් හඳුන්වනවා. පළවෙනි හේතුව තමයි අනිත්‍ය ස්වභාවය. මේ අපි මේ ඇහෙන් දැකපු, කනෙන් අසපු, දිවෙන් රස බලපු, ශරීරයෙන් ස්පර්ශ කරපු, නාසයෙන් ගඳ සුවඳ බලපු යම් පුද්ගලයෙක් වේවා, යම් ස්ථානයක් වේවා, යම් ද්‍රව්‍යයක් වේවා, යම් පුරුෂයෙක් වේවා, යම් ස්ත්‍රියක් වේවා, මේ හැම දෙයකම අනිත්‍ය ස්වභාවයක් තිබෙනවා. දැන් අපි කනෙන් අපි ඇසෙන් බලන්නේ යම් රූපයක් වෙන්න පුළුවන්, යම් පුද්ගලයෙක් වෙන්න පුළුවන්, යම් ස්ථානයක් වෙන්න පුළුවන්, කැමති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි ස්පර්ශ කරන්නේ අපි කැමති පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ස්ත්‍රියක් වේවා, කවුරු හෝ වේවා. එතකොට දැන් මේ කියනා වූ අපි මේ ආසාවෙන් දකින දේ අපිට හැමදාම එක විදිහට දකින්න බෑ. එක විදිහට පරිහරණය කරන්නත් බෑ. ඒකට හේතුව තමයි කාරණා දෙකක් තිබෙනවා. පළවෙනි කාරණාව තමයි මොකද්ද? පළවෙනි කාරණාව
අනිත්‍ය ස්වභාවය, නিত্য නොවන ස්වභාවය. උදාහරණයක් ඇටියට අපි අරගත්තොත් මේ අනිත්‍ය ස්වභාවය කියන එක උදාහරණයකට අරගත්තොත් දැන් අපි ලස්සන සුවඳ හමන මලකට ආස කරලා මේ මල දිහා අපි හැමදාම බලනවා. නමුත් මේ මල දින කිහිපයකදී පර වෙලා නරක් වෙලා කුණු වෙලා වැටෙනවා. එතකොට අර අපි විඳපු සුවඳ ඒ ලස්සන අපිට ඒ තුලින් දකින්නට බැරි වෙනවා. ඒක තමයි මේ අනිත්‍ය ස්වභාවය කියලා කියන්නේ. මේ ලෝකේ අපි මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් බලන අතගාන ස්පර්ශ කරන සමීප වුණ හොඳයයි සැපයයි කියලා මේ ගත්තු දේවල් හැමදාම අපට සැපගෙන දෙන්නේ නැහැ. අපි හිතුවට මේ දේවල් අපිට සැපගෙනත් දෙනවා කියලා ඕය හැම දෙයකින්ම වෙන්නේ අපට දුක. අපි සැපයි කියලා කියන්නේ මෙන්න මේ අර අපි බලාපොරොත්තු වුණු දේ ඉටු වෙන මොහොත තුල ඒ බලාපොරොත්තුව ඉටු වීමත් ඉන්පසුව මේ සංස්කාර ධර්මයන්ගේ වෙනස් වීම කියන කාලය තුල ලබන මානසික සුවය තමයි අපි මේ සැප කියලා ගන්න. අපි සැපයක් ඇටියට අරගන්නේ ඔන්න ඔය ටික. දැන් මේ ධර්ම දේශනාව තවත් ඉදිරියට ශ්‍රවණය කරනකොට ඔබට මේ කාරණා තව ওই ගැටලු තියෙන තැන්වලට විසඳුම් ලැබේවි. පළවෙනි කාරණාව තමයි මේ අනිත්‍ය ස්වභාවය. මිහිරි කටහඬ දවසක ගොරෝසු ස්වභාවයටපත් වෙනවා. ලස්සන රූපේ යම් දිනක බලන්නට අප්‍රිය තරම් වෙනස් ස්වභාවයකටපත් වෙනවා. පිළිකුල් ස්වභාවයකටපත් වෙනවා. ඒක තමයි අනිත්‍ය ස්වභාවය. මේ ලෝකේ තියෙනවා අනිත්‍ය කියලා දෙයක්. ඒක දැනගෙන ආදරය කරන්න පුළුවන් මේ තරුණ තරුණියන්. දැන් මේ දුක කියන එක අහන්න කවුරුවත් කැමති නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේගේ දහමේ තියෙන්නම මේ දුක ගැන කතා කරනවා කියලා. නමුත් දුක ගැන කතා කරනවා නෙවෙයි මේ ලෝකේ තියෙන ඇත්ත කියලා දෙනවා. මේ ලෝකේ තියෙන ඇත්ත කියලා දෙනවා. ඇත්ත ඇති හැටියෙන් දැනගත්තාම ජීවත් වෙන්න කොච්චර ලේසිද? ඇත්ත ඇති හැටියෙන් දැනගත්තාම කොච්චර හොඳට ජීවත් වෙන්න පුළුවන්කම තිබෙනවද? දැන් පළවෙනි කාරණාව තමයි මේ අනිත්‍ය ස්වභාවය. දෙවෙනි කාරණාව තමයි අතෘප්තිකර ස්වභාවය. අතෘප්තිකර ස්වභාවය. ඒ කියන්නේ මේ අපි හොයන සැපය අපට හැමදාම ලබන්නට බැරි හේතුව. අපි මේ සැපයක් හොයනවා නම් ඒ සැපය අපට අපි බලාපොරොත්තු වන විදිහට හැමදාම ලබන්නට බැරි වෙන කාරණා දෙකෙන් පළවෙනි කාරණාව තමයි අනිත්‍ය ස්වභාවය. දෙවෙනි කාරණාව තමයි අතෘප්තිකර ස්වභාවය. අතෘප්තිය කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අතෘප්තිය කියලා කියන්නේ සෑහීමකටපත් නොවීම. සෑහීමකටපත් නොවීම. ඔබ තෘප්තිමත් කෙනෙක් නෙවෙයි කියලා අපිට කියන්න පුළුවන්. ඔබ තෘප්තිමත් වෙන කෙනෙක් නෙවෙයි. කිසි දෙයකින් ඔබ තෘප්තිමත් වෙන්නේ නැහැ. තෘප්තිමත් වෙන්නේ නැහැ කියලා කියන්නේ සෑහීමකටපත් වෙන්නේ නැහැ කියන එකයි. රූප කොච්චර දැක්කත් ඒ රූප මතක ඇති තාක් ඒ රූප දැකලත් තවත් ඒ රූප දකින්න ආසයි. ඒ කියන්නේ අතෘප්තිය. මේ ලෝකේ දුකක් අපිට අපි සැප ගන්න සැපයි කියලා හිතන දේෙන් දුක ලැබෙනවා කියලා කියන්නේ මෙන්න මේ කාරණා නිසා. අතෘප්තිය. කොච්චර හඬ ඇසුවත් ඒ හඬ අහලා මදි අපිට තවත් හඬ අහන්න කැමතියි. දැන් විශේෂයෙන් මේ ගිහි ජීවිත ගත කරනකොට විශේෂයෙන් මේ විශ්වවිද්‍යාලවල තරුණ දරුවෝ අරමුණු කරගෙන අපි මේ දේශනාව පවත්වන්නේ. දැන් මේ දේශනා හැම එකකම අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔබලා මේ ගිහි ජීවිතය අතහැරලා පැවිදි භූමියටපත් වෙනවා කියලා. එහෙම වීම හරි අමාරුයි. නමුත් ඔබට මේ කාරණා ඔබේ ජීවිතේ පවත්වන්න හරි වැදගත් වෙනවා. දැනගෙන යන ගමනද වටින්නේ නොදැන යන ගමනද වටින්නේ?
තමන්ගේ යථා ස්වභාවය මං සමීප කරගත්තු පුද්ගලයාගේ යථා ස්වභාවය අපි දෙදෙනාගේ යථා ස්වභාවය දැනගත්තාම අපිට කොච්චර හොඳට ජීවිතේ ඉදිරියට අරගෙන යන්න පුළුවන්. මෙන්න මේක ඔබට බුද්ධිමත්ව කල්පනා කරන්න පුළුවන්කම තිබෙනවා. අතෘප්තිකර ස්වභාවය. දැන් අපි උදාහරණයක් අරගත්තොත් මේ ලෝකේ මේ කාම ලෝකේ මිනිස්සුන්ට කවදාවත් කිසිම දෙයක් එපා වෙන්නේ නැහැ. අපි පුංචි කාලේ අධ්‍යාපනය හදාරන්න පටන් ගත්තාම කෙමෙන් අධ්‍යාපන කටයුතු අවසන් කරාම අධ්‍යාපන කටයුතු අවසන් කළා නතර වෙන්නේ නැහැ. රැකියාවක් කරනවා. රැකියාවක් කරලා නතර වෙන්නේ නැහැ. උසස් වීමක් හොයාගෙන යනවා. ඒ දේ සිද්ධ කරන අතරේ ඒයින් සෑහීමකටපත් වෙන්නේ තවත් ඉදිරියට යනවා. ඒ වගේම තමයි අපි සැනසෙන්නේ කියලා හිතේ තියාගෙන අපි විවාහ ජීවිතයටපත් වෙනවා. ඊට පස්සේ විවාහ ජීවිතයටපත් වෙලා තමන් අඹසැඹ ජීවිත ගත කරනවා. ඒ අඹසැඹ ජීවිත ගත කරද්දිත් සමහර විට ඒ අඹසැඹ ජීවිතයේ තුලත් මම හොඳයි ලස්සනයි හැඩයි කියලා මේ ගත්තු තමන්ගේ ස්වාමියාම තමන්ට මදි තව ස්වාමිය හිටියනම් හොඳයි කියන හිත ස්වභාවයකටපත් වෙනවා. ස්වාමීන්ටත් එහෙම හිතනවා මේ මගේ බිරිඳට වඩා තව බිරිඳෑවරු හිටියානම් හොඳයි ඒ ස්පර්ශය හොඳයි කියලා හිතනවා. ඕනෝකට කියන්නේ අතෘප්තිකර ස්වභාවය කියලා. මේ කාම ලෝක ජීවත් වෙන මිනිස්සුන්ට කවදාවත් තමන් බලාපොරොත්තු වෙන මේ සැපය තමන් හිතන පතන විදිහට කවදාවත් ඉටු කරගන්න බෑ. පළවෙනි කාරණාව තමයි ඒකට හේතුව අනිත්‍ය ස්වභාවයක් මේ ලෝකේ තිබෙනවා. අනිත්‍ය නැමැති ධර්මතාවයක් තිබෙනවා. දෙක තමයි අතෘප්තිකර ස්වභාවයක් මේ ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා. ඒ නිසා එතකොට අපිට තේරෙනවා මේ ලෝකේ හැම මිනිස්සයාම නොනිමි අපේක්ෂාවකින් ජීවත් වෙනවා කියලා. ඒ කියන්නේ නිමක් නොවන අපේක්ෂාවකින් ජීවත් වෙනවා. සනසීමකුත් නැහැ, නැවතීමකුත් නැහැ. නොනිමි අපේක්ෂාව. අපේක්ෂාව කියලා කියන්නේ බලාපොරොත්තුවක්. එහෙනම් බලාපොරොත්තුවක් කියලා කියන්නේ බලාපොරොත්තුව තුල තියෙන්නේ මොකක්ද? ආන්න අර ටික. නොනිමි අපේක්ෂාව. ඒ කියන්නේ නතර වුණේ නැති බලාපොරොත්තු තියෙනවා. මොනවද? අර මොළටම ගිහිල්ලා බලන්න පංචකාමය. පංචකාමය. දැන් මේක කොතනින්ද ඔබ නතර කරන්නේ? කොහෙදින්ද ඔබ මේක නතර කරන්නේ? කවදද ඔබට මේක නතර කරගන්න පුළුවන් වෙන්නේ? සැප විඳින්න කියලා හිතේ තියාගෙන සැපයි කියලා හිතේ තියාගෙන දැක්ක රූපය ස්ත්‍රී රූපයක් වේවා පුරුෂ රූපයක් වේවා ඊට පස්සේ ඒ ස්ත්‍රියක් නම් ඒ පුරුෂ රූපේ ලං කර ගන්නවා පුරුෂයෙක් නම් ඒ ස්ත්‍රී රූපේ ලං කර ගන්නවා හිතනවා මේ ස්ත්‍රියගේ ලස්සන හැමදාම තියෙනවා හිතනවා මේ පුරුෂයාගේ ලස්සන එහෙම තියෙනවා හිතනවා මේ පුරුෂයාගේ කටහඬ මෙහෙම තියෙනවා හිතනවා මේ ස්ත්‍රියගේ කටහඬ මෙහෙම තියෙනවා. හිතනවා මේ පුරුෂයාගේ ජවය මෙහෙම තියෙනවා. හිතනවා මේ ස්ත්‍රියගේ ජවය මෙහෙම තියෙනවා කියලා. ওই විදිහට හැම දෙයක්ම අපි සංසන්දනය කරගන්නවා හැමදාම මට මේ විදිහට මේක භුක්ති විඳ ගන්න පුළුවන් වෙයි කියලා. ඔබලා දෙපාර්ශවයේ කාටවත් මේක භුක්ති විඳ ගන්න බෑ. ඇයි ඒකට හේතුව? ඔබත් මමත් අපි හැම කෙනාමත් මෙන්න මේ ධර්මතා දෙකට යටයි. මොන ධර්මතා දෙකටද? පළවෙනි එක අනිත්‍ය කියන ධර්මතාවයට යට. අපි හැමෝම නිට්ටය නොවන ස්වභාවයකින් තමයි ජීවත් වෙන්නේ. නිට්ටය නොවන ස්වභාවයකින්. දෙවෙනි කාරණාව තමයි අපි අසීමාන්තික අතෘප්තිකර ස්වභාවයකින් මේ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අපි නොනිමි අපේක්ෂාවන් වලින් යුක්තයි. නැවතුනේ නැති අපේක්ෂා වලින් අපි යුක්තයි. මෙන්න මේ කාරණා දෙක නිසා සත්වයෝ මොකද කරන්නේ?
මේ කාමයන් පසුපස මේ ලෝකෙ තිබෙන මේ සැප කියන එක සොයාගෙන යනවා. නමුත් Taman ළඟ දුක තිබෙනවා. දුකේමයි සිටින්නේ. නමුත් Taman දන්නේ නැහැ මේ සැප කියලා ඔබ අල්ලාගෙන අනුමත කරගෙන තිබෙන දුක් ගොඩක් කියලා. ඔබ මේ සැප කියලා අල්ලාගෙන තියෙන දුක් ගොඩක් කියලා තවම ඔබට දැනෙන්නේ නැහැ. දැන් මේ තරුණ තරුණියෝ විශේෂයෙන් මෙහෙම ගත්තොත් අපිට මෙන්න මෙහෙම සමාජයේ ලෝකේ කතා වෙනවා. යම් කෙනෙක් එහෙම ਵਿਚාරන්න පුළුවන්කම තිබෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැම වෙලාවෙම මේ පිළිකුල ගැනනේ කතා කරන්නේ. අනිත්‍ය ගැනනේ කතා කරන්නේ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කොතනින් පටන් ගත්තත් මේ අනිත්‍ය ගැන කතා කරනවා. දුක ගැනමනේ කතා කරන්න කියලා කියනවා. වෙන ආගම් වල වෙන ශාස්ත්‍රවරු මේ අනිත්‍ය ගැන වැඩිපුර එහෙම දුකක් ගැන කියන්නේ නැහැ, සැපවත් බව ගැන කියන්නේ. දිව්‍ය ලෝක ගැන, එහි පහළ වෙන දිව්‍ය ආංගනාව ගැන, ඒ විඳින සුර සැප ගැන කියනවා. බුදුදහමේ තමයි මේ දුක ගැන වැඩිපුර කතා කරන්නේ. අනිත්‍ය ගැන කතා කරන්නේ. ඒ නිසා සමහරු මෙන්න මෙහෙම කියන මේ බුද්ධ ආගම කියලා කියන්නේ මේ අසුභවාදී දහමක් කියලා කියනවා. අසුභයමයි පෙන්වන්නේ කියලා කියනවා. එහෙම කෙනෙකුට තර්කයක් ගොඩනගා ගන්න පුළුවන්. නමුත් පින්නතුනි මම ඔබට උදාහරණයක් කියන්නම්. ඔබ යනව වෛද්‍යවරයෙක් ළඟට. වෛද්‍යවරයෙක් ළඟට ඔබ ගියාට පස්සේ වෛද්‍යවරයා ඔබ පරීක්ෂා කරලා බලලා කියනවා ඔබට දරුණු රෝගයක් තිබෙනවා කියලා. ඔබට දරුණු රෝගයක් තියෙනවා කියලා දැනගත්තාම මේක අසුභ ආරංචියක්. ඒක ඔබට අසුභ ආරංචියක්. වෛද්‍යවරයා ඔබට මේ කියන්නේ මෝන දිහා බලලා අසුභය දෙයක්. ඔබට දරුණු රෝගයක් තිබෙනවා කියලා. අපේදී අහන්න කැමති නැහැ. ඇයි වෛද්‍යවරයා මට රෝගයක් තියෙනවා කියලා කියපු නිසා. වෛද්‍යවරයා මට මේ කියන දෙයින් මට අසුභයක් කියලා මම හිතුවට වෛද්‍යවරයා මට පෙන්වන්නේ මට හැදුණු රෝගේ අසුභයි තමයි. නමුත් වෛද්‍යවරයා මට සුබ දෙයක් පෙන්වනවා. මොකක්ද? මගේ රෝගය මට කල්ැතුව මගේ ඇත්ත ස්වභාවය වෛද්‍යවරයා මට කියනවා. දැන් වෛද්‍යවරයා මට මගේ ඇත්ත ස්වභාවය කීවට පස්සේ මට ජීවත් වෙන්න හරි ලේසි. මම දන්නවා මට මේ වගේ ලෙඩක් තියෙනවා. රෝගයක් තියෙනවා. ඒ නිසා මම ගමනක් යනකොට යන්න ඕනේ මෙහිමයි. මම මේ ලෙඩෙන් යුක්තයි. මං ගන්න ආහාර මම මේ ලෙඩේට ගැලපෙන විදිහට ගන්න ඕනේ. මං අදින ඇඳුම මං යන ගමන බිමන මං හිතන පතන විදිහ මං කටයුතු කරන විදිහ මගේ ලෙඩේට ගැලපෙන විදිහට මම කටයුතු කරන්න ඕනේ. කවුද දැන් වෛද්‍යවරයා කියලා තියෙනවා ඔබ ගන්න ඕනේ මේ විදිහට ආහාර. ඔබ යන්න ඕනේ මේ වගේ ගමන්. ඔබ හැසිරෙන්න ඕනේ මෙන්න මේ විදිහට. නැත්නම් ඔබ මේ ලෙඩේ උස්සන්න වෙලා ඔබ මරණයටපත් වෙනවා කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍යයෙන් දුක ඇතිවීම දුක නැති කිරීමේ මාර්ගය කියන මේ ආර්ය සත්‍ය හතරෙන් අපට අපේ ස්වභාවය කල්ලාතුම අපට කියලා දෙනවා. කියලා දුන්නා. ඉතින් කොහොමද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අසුභවාදී දහමක් වෙන්නේ? බුදුන් වහන්සේ දේශෝ දහම අසුභවාදී දහමක්, සුභඵල නැති දහමක් බවට පත් වෙන්නේ කොහොමද? අපි අපේ හැටි කල්ලාතුම දැනගන්නවා. දැනගෙන අපි ජීවත් වෙනවා. දැනගෙන ජීවත් වෙන එකද ලේසි, නොදැනගෙන ජීවත් වෙන එකද ලේසි? අපිට පුළුවන්කම තිබෙනවා අපේ ස්වභාවය දැනගෙන ජීවත් වෙන්න. අර වෛද්‍යවරයා තමයි බුදුරජාණන් වහන්සේ. රෝගියා තමයි අපි. ඒ රෝගී භව තමයි අපේ මේ සංසාරගත දුක් ක්ලේශ ධර්මයන්. ඒ ක්ලේශ ධර්මයන් වලට ඖෂධය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට දුණු මේ ධර්මය. අන්න බුදුරජාණන් වහන්සේ එනම් මේ දුක කියන එකෙන් පැහැදිලි කරන්නේ මෙන්න මේ කාරණාව.
අපි ලෝකේ ජීවත් වෙන මේ ලෝකේ දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ. මේ ලෝකය දුක මතයි පිහිටලා තියෙන්නේ. වෙන කිසිම දෙයක් මත පිහිටලා නැහැ. ඒක සත්‍යයක්. ඒක සත්‍යයක්. මේ මුළු ලෝකයම දුක මත පිහිටලා තියෙන්නේ. දැන් මේ ලෝකය කියලා කියපුවාම ලෝකය කියන එකෙන් ගන්න මේ මම පුද්ගලයා සහ මේ ලෝක සත්වය සියලු දෙනා තමයි මේ ලෝකය කියන වචنين හඳුන්වන්නේ. මම. එහෙනම් මම කියන කෙනා දුක මතයි පිහිටලා තිබෙන්නේ. අනිත්‍ය ස්වභාවයකින් යුක්ත කෙනෙක් මම. නිට්ටය වෙන කෙනෙක් නෙවෙයි මම. ස්ථිරසාර කෙනෙක් නෙවෙයි මම. දැන් ඔබලා මේක කල්ැතුව දැනගත්තාම මේ කාරණාවන් ඔබ කල්ැතුව හඳුනගත්තාම බලන්න ඔබට කොච්චර හොඳට ජීවත් වෙන්න පුළුවන්ද කියලා. මම ස්ථිරසාර කෙනෙක් නෙවෙයි. සරලව කියනවනම් හැමදාම ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. මගේ රූපය අවලස්සන වෙනවා. මගේ ජවය නැති වෙනවා. මගේ හඬ නැති වෙනවා. මගෙන් අන් අය ලබා ගන්නා වූ මේ සුව පහසුකම් නැති වෙනවා. දෙගොල්ලම මෙහෙම කල්පනා කරනවා නම් ආනේ කල්පනාකාරීත්වයෙන් කොච්චර ලස්සනට ඔබට ජීවත් වෙන්නට පුළුවන්කම තිබෙනවද? තව එකක් තමයි මේ ලෝකේ දුක මත පිහිටලා තිබෙන බව. මේ ලෝකේ දුක මත පිහිටලා තිබෙන බවට තවත් ලක්ෂණ තිබෙනවා. කාරණා තිබෙනවා. එතනදී කාරණා තුනක් පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. පළවෙනි කාරණාව තමයි මේ ලෝකේ සැප කියලා දෙයක් නැහැ කියන එකට පෙන්වන්න තියෙන හොඳම නිදසුනක් තමයි මේ ලෝකේ ජාති ජරා ව්‍යාධි මරණ මේ ලෝකෙ තුල පිහිටලා තියෙනවා. ඔබට මේ ධර්මානුශාසනාව මාතෘකා කරගන්නකොට මම ඔබට මේ අරමුණු කරගත්තේ ධම්සක් පැවතුම් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පස්වක මහණුන්ට දේශනා කරනවා මොකක්ද මේ දුක කියලා කියන්නේ කියලා. මොකක්ද මේ දුක කියලා කියන්නේ? බුදුහාඳුරෝ දේශනා කරනවා ඉපදීම තිබෙනවා නම් ඉපදෙන වයසට යන ලෙඩ වෙන ජරා ජීර්ණ වෙන මරණයටපත් වෙන අප්‍රිය සංපයෝග ප්‍රිය විප්පයෝග ආදී මේ සියල්ල අවසානයේ පංච සංකිට්ඨේන පංච පාදානස්කන්ධ සමස්ත පංචස්කන්ධයම කොතනකවත් සැප කියලා දෙයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඇයි ඒකට හේතුව? මේ සියල්ල සංස්කාර ධර්මයන් නිසා. සංස්කාර ධර්මයන් වල යථා ස්වභාවය තමයි නිත්‍ය නොවන ස්වභාවය. එන මේ ලෝකේ දුක මත පිහිටලා තිබෙනවා කියනකොට මේ ලෝකෙ තුල දුක තිබෙනවා. ලෝකේ කියන්නේ මට නම්. දැන් බුදුරජාණන් වහන්සේ වරක ලෝකයේ හැටියට පැනෙව්වේ මහණෙනි බඹයක් පමණ දිගින් බඹයක් පමණ පරලෝන මේ පංචස්කන්ධයේ තමයි ලෝකෙ කියලා කියන. වෙන කොහෙවත් ලෝකයක් නැහැ. එන මේ ලෝකෙ තුල දුක තියෙනවා කියලා කියනකොට ඒ දුක කියන එක හඳුන්වනවා මෙන්න මෙහෙම ප්‍රධාන කාරණා තුනක් තිබෙනවා. පළවෙනි කාරණාව තමයි මේ ලෝකේ ජාති ජරා ව්‍යාධි මරණ තිබෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ තිබෙනවා නම් එතන දුක තිබෙනවාමයි. ඒකට කියනවා දුක්ඛ කියලා කියනවා. දුක්ඛ. ඒ කියන්නේ දුකෙන් දුකටපත් වෙනවා. දුකේ ඉන්නවා, ඒ දුකේ ඉන්න ගමන් දුකටපත් වෙනවා. ජාතිපි දුක්ඛ ඉපදීමත් දුකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ජරාව දුකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
මරණයේ දුකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් ජාති ජරා ව්‍යාධි මරණ තිබෙන තැන දුක්ඛ දුක්ඛ කියලා ධර්මයේ සඳහන් වෙනවා. ජාතිය දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ප්‍රිය විප්පයෝග දුක මේ දුකේ සිටින ගමන් ජාතිය කියන ඉපදුණු කෙනා ඊළඟට වයසට යනවා. ඉපදීම නැමැති දුකේ ඉන්න ගමන් වයසට යන දුකටපත් වෙනවා. වයසට යෑමේ දුකටපත් වෙන ගමන් ලෙඩවීමේ දුකටපත් වෙනවා. ලෙඩවීමේ දුකටපත් වෙන ගමන් මරණේ නැමැති දුකටපත් වෙනවා. දුක්ඛ දුක්ඛ. දුකේ ඉන්න ගමන්ම දුකටපත් වෙනවා. දැන් මේක නතර කරගන්න බෑනේ. දැන් අපි ඔබ මම හැමෝම මේ දුකේ ඉන්න ගමන්ම දැන් නැවත දුකටපත් වෙනවා. ඉපදුන තැන් ඉඳන් දුක. ඒ දුක බේරගන්න නැතිව තියෙද්දිත් දැන් අපි මොකද වෙන්නේ? ඒ දුකෙන් තව දුකකට යනවා. ඒකට කියනවා දුක්ඛ දුක්ඛ කියලා හඳුන්වනවා. දුකෙන් දුකටපත් වෙනවා. දැන් අපි ඒ ස්වභාවයෙන් යුක්තනේ. දැන් ඔබ හිතන දැන් ඔබලා හිතවන මේක සැපතක් කියලා. දැන් ඉපදුනේ සැපට දැන් ඉපදිලා හිටියන් දැන් සැපයි. දැන් ඉපදුනා දැන් තරුණයි. දැන් මේ ඉපදුනේ සැපට. දැන් ජාති දුක්ඛ ජාති සුඛ දැන් සැප කියලා තියෙනවා. කියන්නේ සැපයක් ඉපදීම සැපයක් හැටියට ඉපදීම සැපයක් හැටියට කොතනවත් නැහැ. තරුණ වීම සැපයක් හැටියට කොතනවත් නැහැ. එහෙනම් මේ හැම දෙයක් තුළම දුක තිබෙනවා. ඒකට කියනවා දුකේ ඉන්න ගමන් දුකටපත් වෙනවා කියලා. දැන් අපි මොකද කරන්නේ? මොනවද අපිට වෙන්නේ? මේ දුකේ ඉන්න ගමන් දුකටපත් වෙවි ඉන්නවා. දැන් අපි හිතනවා අපි ඉන්නේ සැපේ කියලා. සැප කියලා අපි අරගෙන තියෙන මොකක්ද දන්නවද? අර තමන් බලාපොරොත්තු වුණු අරමුණ ඉටු කරගත්තා. ඒ ඉටු කරගත්තු බලාපොරොත්තුව අපි කියමුකෝ මෙහෙම එකක් අපි කියමුකෝ එක අරමුණක් මම ආස කළා මගේ තරුණ කාලේ ලස්සන ස්ත්‍රියක් විවාහ කරගත්තා. මට ආදරය කරන කෙනා මම උරුම කරගත්තා. දැන් මේ උරුම කරගත්තු කෙනා ළඟ තියාගෙන මෙයා නම් දැන් මටම දැන් ආйти මගේ පාටටම ඉන්නවා කියලා හිතා ගන්නවා. ඔහම හිතාගෙන ඉන්න කාලය චුට්ටක් සැනසෙනවා. හැබැයි මේක මොකද වෙන්නේ? වෙනස් වෙනවා. අන්නේ වෙනස් වීමේ තැනට එනකන් ඒක මාසයක් දෙකක් අවුරුද්දක් කාලයක් වේවා. අන්නේ තැනට එනකන් ඔහු හිතන් ඉනවා මේක සැපතක් කියලා. අන්නේ වෙනස් වීම එනකොටම හිතනවා අයියෝ මම සැපත කියලා අරගෙන තියෙන්නේ දුකක් නේ කියලා හිතා ගන්නවා. දැන් තේරෙනවද? දුකක් නේ කියලා කල්පනා කරනවා. ඒකට කියනවා දුක්ඛ දුක්ඛ කියලා කියනවා. දුකෙන් දුකටපත් වෙනවා. ඊළඟට තියෙනවා මේ විපරිණාම දුක්ඛ. විපරිණාම දුක්ඛ කියලා කියන්නේ මේ ලෝකේ හැම මොහොතක් පාසාම වෙනස් වෙනවා. මේ ලෝකේ මොහොතක් පාසා ක්ෂණයක් පාසා තිබූ විදිහ වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන එක අපිට ඔය ටිකක් සාර ගර්භ වස්තු වල වෙනස් වීම අපිට එකවර ග්‍රහණය කරගන්න අමාරුයි. ඔය මලක් පිපිලා පර වෙනවා, ඇලක් ගලලා හිඳෙනවා, පුංචි සතෙක් ඇවිදලා මරණයටපත් වෙනවා වගේ දේවල් අපිට දැනුණට මේ විශාලත්වයෙන් පිරිපුන් දේවල් වල වෙනස් වීම අපිට දකින්න අමාරුයි. ඒක වෙනස් වෙන්න කාලයක් ගත වෙනවා. දැන් ඔබ
ඔබට අයිති මට සාංශාරිකව මම මේ ප්‍රාර්ථනා කරගෙන මට උරුම වුණු මගේ බිරිඳ මටම උරුමයි කියලා හිතාගෙන මම මේ උරුම කරගත්ත මගේ බිරිඳ මගේ ආදරවන්ති මම උරුම කරගත්තු කෙනා මටම අයිති කෙනා මගේම කරගත්ත. දැන් මේක වෙනස් වෙනවා. මේ දේ මේකත් ලෝකෙනේ. පුරුෂයෙක් වේවා ස්ත්‍රියක් වේවා ඒ විතර නෙවෙයි හදපු වඩපු දරුවෝ පවා වෙනස් වෙනවා. ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. මේක නතර කරන්න කාටවත් බෑ. ස්ත්‍රිය පුරුෂයෙකුගේ හඬට වසී වෙලා ඒ හඬ මට අයිති කරගන්න ඕනේ කියලා තමන්ගේ ආදරවන්තයා උරුම කරගත්තා. හැබැයි හඬ වෙනස් වේගෙන යනකොට ඔහුට දුකක් දැනෙනවා. අයියෝ මම දැකපු හඬ මං බලපු මේ ශක්තිය අසපු හඬ දැකපු රූපේ වෙනස් වෙනවා කියලා. පුරුෂයාටත් ওই දේම හිතෙන්න පටන් ගන්නවා. එතකොට දැන් දෙදෙනා ජීවන ගමනේ ගොඩක් දුර ඇවිල්ලා බාධක එකතු කරගෙන වෙන් වෙන්නට බැරි කමක් වෙන දුකෙන් ජීවත් වෙනවා. බලන්න දැන් මේ සැප කියන එක කොහෙද තියෙන්නේ කියලා. දැන් ඔබට මේ කාරණා දේශනා කරන්නේ මේව කල්ැතුව ඔබ දැනගන්න. ඒකට කියනවා විපරිණාම දුක්ඛ කියලා කියනවා. තුන්වෙනි කාරණා තමයි මේ ලෝකේ හැදිලා තියෙන හේතුප්‍රත්‍ය ධර්මතාවලට අනුව. හේතුප්‍රත්‍ය ධර්මතාවලට අනුව. ඒ හේතුප්‍රත්‍ය ධර්මතා අනුව හැදුණු මේ ලෝක කියලා කියන්නේ මම නම් ඔබ නම් අපි මේ දුකටපත් වෙනවා මෙන්න මේ කාරණා දෙකෙන්. මේ හේතුප්‍රත්‍ය කියන මේ හේතුප්‍රත්‍ය ධර්මතා තුලින් හේතුප්‍රත්‍ය වලින් හටගත්ත නිසා දුකටපත් වෙනවා. ඒ දුක දෙආකාරයි. ඒ දුක රැස්වීම කියලා දුකටපත් කරගන්නවා. රැස් කරගෙනත් දුකටපත් වෙනවා. පළවෙනි කාරණා තමයි මේ ලෝකේ ජාති ජරා ව්‍යාධි තිබෙනවා. ඒකට කියනවා දුක්ඛ කියලා කියනවා. දෙක මේ ලෝකය වෙනස් වෙනවා. ක්ෂණයක් පාසා. ඒකට කියනවා විපරිණාම දුක්ඛ කියලා කියනවා. ඒ වගේම තමයි තුන්වෙනිව මේ ලෝකය හේතුප්‍රත්‍ය ධර්මතා වලින් හැදුණු නිසා හේතුප්‍රත්‍යව දුක්ඛේ විනාශ ස්වභාවයටපත් වෙනවා. ඒක අපි හැදිලා හේතුප්‍රත්‍ය තුලින් තමයි මේ ලෝකේ හැදුනේ. ලෝක කියන්නේ මම නම් ඔබ නම් අපි නම් මේ හැම දෙයක්ම හැදුනේ හේතුප්‍රත්‍ය ධර්මයට අනුව. මේ හේතුප්‍රත්‍ය ධම දෙයාකාරයකින් අපිට දුක් ගෙන දෙනවා. හේතුප්‍රත්‍යව අපිට දෙයාකාරයකින් දුක් ගෙන දෙනවා. රැස් කිරීම සහ රැස්වීම. දැන් හේතුප්‍රත්‍ය කොහොමද රැස් කරලා රැස්වීම කියලා කියන්නේ මොකද්ද? දැන් ඔබට ප්‍රශ්නයක්. රැස්වීම හේතුප්‍රත්‍ය රැස් කරලා දුක් ගෙන්නේ කොහොමද? අපට දුක් ලැබෙන්නේ කොහොමද? දැන් මම හේතුප්‍රත්‍ය දහමක් නේ. මම කියලා කියන්නේ හේතුප්‍රත්‍යයේ සංයෝගය. හේතුප්‍රත්‍ය දහම අනුව හේතුව සහ ප්‍රත්‍යයන් කරන කොටගෙන තමයි මම කියලා කෙනෙක් මෙතන නැහැ. හේතුප්‍රත්‍ය දහමක සමவாயයක් තමයි මේ තිබෙන්නේ. එතකොට මේ හේතුප්‍රත්‍ය දහම අනුව බලනකොට මම මගේ පංචස්කන්ධය හදාගෙන තියෙනවා. රැස් කරගෙන තියෙනවා. මගේ පංචස්කන්ධයවත් මට නිවා ගන්න සනසව ගන්න බැරිකම තියෙද්දී මේ හේතුප්‍රත්‍ය දහමෙන් සකස් කරගත්ත තවත් පංචස්කන්ධයක් මම එක් කරගන්නවා. ලං කරගන්නවා මගේම කියලා. දැන් මගේ මේ පංචස්කන්ධයත් මට උරුම නෑ. ඒක හේතුප්‍රත්‍ය දහමක්. හේතුප්‍රත්‍ය එකතු වීමෙන් විනාශ ස්වභාවයටපත් වෙනවා. හේතුප්‍රත්‍යව සකස් වෙච්ච දෙයක් ස්ථිරසාර නෑ. අස්තිරයි අනිත්‍යයි. ඒක සදාකාලිකව තියාගන්න බෑ. මමත් ඒ විදිහයි. මම සංස්කාර ධර්මයක්මයි කියන එක දැනගෙනත් ඒ විදිහම අය කෙනෙක් තව ලං කරගන්න. ඔබ ඒකත් මගේ කියලා. ඊට පස්සේ දෙන්නත් එක එකතුලා මොකද කරන්නේ?
ඒ වගේම දෙන්නත් එක්ක එකතු වෙලා ඒ වගේ හේතු ප්‍රත්‍ය රැස් කර ගන්නවා. රැස්වීම කර ගන්නවා. රැස්වීම නිසා දුකටපත් වෙනවා. විවාහ ජීවිතයටපත් වෙලා ඊට පස්සේ මොකද කරන්නේ? තමන්ට තමන්වත් අයිති නැහැ කියලා දැනගෙන අයිති නැති මමම තව කෙනෙක් මට අයිති කර ගන්නවා. ඒ අයිති කරගෙන ඒ දෙන්නට දෙන්නවත් අයිති නැතුව තියෙද්දී කොහේවත් ඉන්න හේතු ප්‍රත්‍යක් දරුවෙක් විදිහට ආය අපි හදා ගන්නවා. ඔන්නෝක තමයි රැස්වීම කියලා කියන්නේ. රැස් කරලා දුකටපත් වෙනවා. මගේ මේ පංචස්කන්ධයවත් මට අයිති නැතුව තියෙද්දී කොහේ කාගේවත් පංචස්කන්ධෙකුත් එකතු කරගත්තා මගෙම කියලා හිතාගත්තා. ඊට පස්සේ මම මොකද කරන්නේ? තවත් පංචස්කන්ධ ගණනාවක් 1 2 3 4 කියලා හදන්න පටන්. ඔන්න ඕක රැස්වීම දුක. ඕක ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය රැස් කර ගැනීමේ දුක. ඊළඟට තියෙනවා රැස් කර ගැනීමේ දුක. රැස් කර ගැනීමේ දුක කියලා කියන්නේ දැන් මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි මේ පංචස්කන්ධයකින් යුක්ත මේ ජීවිතය අපි පරිහරණය කරනකොට අර අසීමිත නොනිමි අතෘප්තිකර ස්වභාවයකින් අපි කටයුතු කරනකොට මේ හැම ක්‍රියාවකදීම අපි කර්ම රැස් කරනවා. රැස් කිරීම, රැස්වීම, රැස් කිරීම. රැස්වීම හේතු ප්‍රත්‍යයන් අපි රැස්වීම කරනවා, රැස් කරනවා කර්ම. හේතු ප්‍රත්‍ය හදලා දුක් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කර්ම රැස් කරලත් අපි දුක් වෙනවා. විවාහ ජීවිතයටත්පත් වෙලා දුක් වෙනවා. දරුවෝ හදලා දුක් වෙනවා. ඒ හදපු දරුවා ආයෙත් විවාහ ජීවිතයටපත් වෙලා ඒ දරුවෝ ආයෙ දරුවෝ හදනවා. මෙන්න මේක තමයි රැස් කිරීම කියලා කියන්නේ. එතකොට ඒ පැත්තෙන් ඒ දුක එනකොට අනිත් පැත්තෙන් අපි කර්ම නැමැති දුක් සිද්ධ කර ගන්නවා. කර්ම සිද්ධ කර ගන්නවා. ඒ කර්ම ශක්තියින් වලට අනුව මොකද වෙන්නේ? දැන් කර්ම නිෂ්පාදනය කර ගන්නවා කියලා කියන්නේ ආයෙත් මොකද වෙන්නේ? සත්වයා නැවත භවයට පැමිණෙනවා. ආයේ ජාතියට පැමිණෙනවා. ජාතිය කියලා කියන්නේ අර නොනිමි ආසාවකින් ජීවිතේ ගත කරලා මරණයටපත් වෙනවා. මරණයටපත් වෙන විටත් තමන්ගේ ඒ නොනිමි භව, ඒ කියන්නේ අර ආසාවන් වල සීමාවටපත් නොවුණු නිසා මේ හැම දෙයකම යථා ස්වභාවය අවබෝධ කර නොකරගත්ත නිසා මොකද කරන්නේ? ඒ කර්ම ශක්තියින් මත භවයට ආස කරලා නැවත ඔහු සසරට පැමිණෙනවා. එතනදී නැවත උපදිනවා. ඉපදිලා ආයෙ නැවත කරන්නේ මේ කියන භවයත් සකස් කර ගන්නවා. හේතු ප්‍රත්‍යයන්ද සකස් කර ගන්න ලබන. මේන මේක තමයි පින්නතුනි දුක කියලා කියන්නේ. ඒ නිසා හරියට ගත්තොත් දැන් මේ ලෝකේ මේ දුක නැති කර ගන්න නම් අපිට තියෙන්න ඕනේ නැති කරන්නට මඟක් තියෙනට ඕන. දැන් මේ ලෝකේ අපි ඔබ කල්පනා කරන මේ ලෝකෙම තියෙන අන්ධකාරය. කෙනෙකුට හිතෙන්නේ අන්ධකාරය නෙවෙයි තියෙන්නේ කියලා. දැන් මේ සූර්යාගේ ආලෝකය නිසා මේ පෘථුවියට එළිය වැටෙනවා. අන්න ඒ වගේ මේ ලෝකේ තියෙන්නේ අන්ධකාරය. මහා අන්ධකාරයක තියෙන. එහෙනම් මම ඉන්නේ අන්ධකාරේ. ලෝක කියන්නේ මම නම් මගේ ජීවිතෙත් මගේ මේ අන්ධකාර නැමැති ලෝකයට මං ආලෝකයක් දකින්නට ඕන. එහෙනම් අන්ධකාරය මහා මේ පොළොවේ මේ මහා සාරඝර වස්තුන් වලට සූර්යාලෝකයේ වැටිලා එළිය වැටෙනවා වගේ. සූර්යා නැති වුණා නම් ලෝකේ තියෙන්නේ කළුවරේ. මහා කට්ට කළුවරක තියෙන්නේ. සූර්යාලෝකයේ වැටුන නිසා අපි ආලෝකය දකිනවා. මේ වගේ ජීවිතවලට ආත්මවලට පින්නතුනේ ධර්මයේ නැමැති ආලෝකයේ දැකිය යුතුයි. දැන් මෙතනදී ඔබට තේරෙනවා මේ දුක කියලා කියන්නේ කුමක්ද කියලා. එහෙනම් දුක හරියට හඳුනගන්න නම් දුක කියන එක Tamanට නිවැරදිවම වටහා ගන්නට පුළුවන් වෙනවා. මේ සැප කියලා දෙයක් මේ ලෝකේ නැති බව හඳුනගත්තාම. අපි මේ සැපය කියලා
හඳුනගත්තේ මේ සැපේ කියලා අපි ලුහු බැන්දේ මේ සැපේ කියලා අපි වෙහෙසුනේ මහන්සි උනේ ස්ථිරසාර සාරවත් නොවන අසත්‍ය දෙයක් මතයි කියන එක අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. මේ ධර්ම දේශනාවේදී අපි මුලින් කතා කළේ දුක පිළිබඳව. යම් විදිහකට මේ දුක නැති කිරීමේ මාර්ගය කියන මේ සතරාකාර මාර්ගයම දැක ගන්නට නම් මේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවේ මේ සත්‍ය දේශනා හතරම ඔබ ශ්‍රවණය කළ යුතු වෙනවා. මේ දේශනාවේදී ඔබට ප්‍රශ්නාර්ථයක් එන්න පුළුවන්කම තිබෙනවා. දුක පිළිබඳව මට දැනුනේ පොඩ්ඩයි, ටිකයි. ඒ නිසා මේ දුක පිළිබඳව මම මේට වඩා දැනගත යුතුයි. ඉදිරියේදී ඔබට පවත්වන ධර්ම දේශනා තුළින් මේ දුක පිළිබඳව තවත් ගැඹුරු විග්‍රහයකුත් මේ දුක නැති කරන දුක ඇති කරගත්තා වූ හේතු දුක නැති කිරීම සහ නැති කිරීමේ මාර්ගයක් ඔබට ආසා දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ අසරණද ධර්මයේ ඔබ මෙනෙහි කරන්න. මෙහි තිබෙන සත්‍ය අසත්‍යතාවය ඔබ මෙනෙහි කරන්න. මේ සත්‍ය අසත්‍යතාවය ඔබ මෙනෙහි කරමින් මා මේ ලෝකයේ තුල ජීවත් වන්නේ සත්‍ය දේ අවබෝධ කරගෙනද අසත්‍ය දේ අවබෝධ කරගෙනද මං සැපයක් හැටියට අරගත්තේ සත්‍ය දේද දුකක් හැටියට අරගත්තේ සත්‍ය දේද කියලා ඔබ තීරණය කර ගැනීම ඔබගේම කාර්යයක් බවට පත් වෙනවා. මේ ධර්ම දේශනාව මෙතනින් අපි අවසානයට පත් කරනවා. ඉදිරි කාලයේදී පැවැත්වෙන ඒ ධර්ම දේශනා තුළින් මේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා මාලාවේ අනිකුත් ධර්ම කරුණු කාරණා පිළිබඳව ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසෙනවා ඇති. IBS එසේත් නොමැතිනම් මහනුවර අන්තර්ජාතික ව්‍යාපාරික උපාය මාර්ගික විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂක ආචාර්ය සිසිර සල්ලප්පුආරච්චි මැතිතුමාගේ සංකල්පයකට අනුව මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන දූ දරුවන් සියලු දෙනාගේම නැන පහන දැල්වීමටත් ලක් ලෝකවාසී සියලු ජනතාවගේ ප්‍රඥාලෝකය අවදි කර දීම පිණිස මේ ධර්ම දේශනා පින්කම් මාලාව පවත්වනු ලබනවා. ඒ ආයතනය තුළින් මේ ධර්ම අනුශාසනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබනවා. IBSC ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලංකාවේ බොහෝ විහෙර විහාර ආරාණ්‍ය සේනාසන ආදී ආගමික මධ්‍යස්ථාන ඉදි කරන්නට යෙදුණු ඒවට ආධාර උපකාර කරන්නට යෙදුණු සුවිශාල සේවාවම රාශියක් ජාතිය ආගම ශාසනය වෙනුවෙන් සිදු කරන ආයතනයක්. පින්වත් දූ දරුවන් සියලු දෙනාටම මේ ආයතනයේ සමග සහභාගී වී එකතු වී විශේෂයෙන් මේ ධර්ම දේශනාව පවත්වන මහනුවර කුකුලාදෑගොඩ රන්ගිරි පුරාණ විහාරස්ථානයේ ඒ විහාරස්ථානට අනුබද්ධ විහාරස්ථාන භූමියේම පවතින ඒ අන්තර්ජාතික භාවනා මධ්‍යස්ථානයට පැමිණ බණ භාවනාවන් ධර්ම කරුණු කාරණාවන් ප්‍රගුණ කිරීමට තමාගේ ජීවිතයේ සාරවත් භාවයට පත් කර ගැනීමට අවශ්‍ය කරන ධර්ම අනුශාසනාවන් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ බවත් පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමි. ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම කෙනාටම මේ ධර්ම අනුශාසනාවෙන් ලැබූ කුසලානිසංසයන් මෙලවට හිතසුව පිණිස පවතිවා. පරලොවට හිතසුව පිණිස පවතිවා. සසර ගමන සැපවත් කරගෙන බුදුන් දැක නිවන් දකින්නට මේ පින් හේතු වාසනා කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමි. පින් කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගනිත්වා. දෙවියෝ මේ සත්පුරුෂ සාදු ජනයා නිතතින් ආරක්ෂා කරත්වා. දෙවියොත් මේ පින් ලබා නිවන බුදු බව සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමි.
පරලොව සැපත් ඔබගේ සියලුම ඥාතීනුත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනා නමින් මියගිය ඥාතීනුත් මේ පින් අනුමෝදන් කරගනිත්වා බුදුන් දැක නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව.